ආයිබෝන් දරුවනේ අපි පොදු ජර්නලයේ මාතෘකාවේ ඉතිරි කොටස එහෙම නැත්නම් මේ පොදු ජර්නලයේ මාතෘකාවේ අවසාන කොටස අපි අද සාකච්ඡා කරන්න යන්නේ. අපි පොදු ජර්නලය ගැන අපි එහෙම නැත්නම් පොදු ජර්නලය අපි නිර්වචනය කිරීමක් කළා. කොහොමද දරුවෝ පොදු ජර්නලය නිර්වචනය කළේ? පොදු ජර්නලය කියන්නේ වෙනත් උපයෝගී පොතක ලියන්නේ නැති සියලුම ගනුදෙනු ලියලා තියෙන පොතට තමයි කියන්නේ මොකක් කියලාද? පොදු ජර්නලය කියලා. මොකද පොදු ජර්නලය කියන්නේ වෙනත් උපයෝගී පොතක ලියන්නේ නැති සියලු ගනුදෙනු ලියලා තියෙන පොත. මේ පොදු ජර්නලයේ ලියන සටහන් වර්ග 4ක් පිළිබඳව අපි සවිස්තරාත්මකව කතා කළා. සටහන් වර්ග 4ක් පිළිබඳව. මොනවද අපි අයි කතා කරපු සටහන් වර්ග 4? අපි පොදු ජර්නලයේ එක වීඩියෝ එකේදී කතා කළා අපි පොදු ජර්නලයේ ලියනු ලබන ආරම්භක සටහන් පිළිබඳව. ඊට පස්සේ අපි පොදු ජර්නලයේ දෙක වීඩියෝ එකේදී කතා කළා පියවීමේ සටහන් පිළිබඳව. ඊට පස්සේ අපි පොදු ජර්නලයේ තුන වීඩියෝ එකේදී කතා කළා ජංගම නොවනවත්කම් එහෙම නැත්නම් ස්ථාවරවත්කම් ණයට විකිණීම සහ ණයට ගැනීම පිළිබඳ සටහන් කියන එක. අපි එහෙමනම් මේ පොදු ජර්නලයේ පාඩමේ අවසාන ගනුදෙනු වර්ග දෙක අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි ගැලපුම් සටහන් සහ වැරදි නිවැරදි කිරීමේ සටහන් පිළිබඳව. මොනවා පිළිබඳවද? ගැලපුම් සටහන් සහ වැරදි නිවැරදි කිරීම සටහන් පිළිබඳව. එහෙමනම් ලියාගමු පොත අරගෙන මාතෘකාව ගැලපුම් සටහන්. ගැලපුම් සටහන්. ඔන්න හොඳට අහගන්න දරුවෝ. ගැලපුම් සටහන්. ගැලපුම් සටහන්. මෙන්න මේකයි ගැලපීමක් කියන්නේ. මොකද්ද මේ ගැලපීම කියන වචනේ තේරුම? අපි කියන්නේ ඒ දෙයට ගැලපෙන්නේ නැහැ. ඒ දෙයට ගැලපෙන්නේ නැහැ. අර දෙයව ගැලපෙන්නේ නැහැ. ඇයි මේ ගැලපෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද මේකේ අර්ථය? ළමයි ගැලපුම් සටහනක් කියන්නේ ඔය කියන්නේ ගිණුම් තැබීම අවසානයේදී අපි ලබා ගන්නවනේ ළමයි ශේෂ පිරික්සුමක්. ශේෂ පිරික්සුමක් ලබා ගන්නවා ගිණුම් තැබීමෙන්. ගිණුම් තැබීමෙන් මොකද්ද ගන්නෙ? ශේෂ පිරික්සුමක් ගන්නවා. මේ ශේෂ පිරික්සුමේ තියෙන ඒවා අරගෙන අපි ගිණුම් වර්ෂයක් අවසානයේදී මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. මොකටද මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ? ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන්න. මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. මේ මූල්‍ය ප්‍රකාශන හදන්න ගියාට පස්සේ මේ ශේෂ පිරික්සුමේ තියෙන ඇතැම් තොරතුරු ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඇයි ගැලපෙන්නේ නැහැ කියන්නේ මොනවට අනුවද? ගිණුම් කරන සංකල්පවලටයි ගිණුම් කරන ප්‍රමිති වලටයි අනුව. මොනවට අනුවද ගැලපෙන්නේ නැති වෙන්නේ? ගිණුම් කරන සංකල්පයි ගිණුම් කරන ප්‍රමිති වලටයි අනුව ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම සරල උදාහරණයක් කියනවා මෙහෙම. මේ අවුරුද්දේ ලයිට් බිල රුපියල් 60000ක් තියෙනවා විදුලි බිල. හැබැයි එකෙන් ගෙවලා තියෙන්නේ දැනට 50000යි. ගෙවලා තියෙන්නේ කීයද? 50000යි. එහෙනම් අපේ ගිණුම් පොත්වල ශේෂ පිරික්සුමේ විදුලි බිල කියලා මේ වෙනකොට තියෙන්නේ 50000යි. හැබැයි අපි මූල්‍ය ප්‍රකාශන හදද්දී විදුලි බිල කියලා 50000ක් දාලා හරියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ගිණුම් කරන්නේ එක්තරා සංකල්පයක් තියෙනවා. අපි ඉස්සරහදී කතා කරනවා. එක්තරා සංකල්පයක් තියෙනවා. ගෙවුවත් නැතත් වර්ෂයට අදාළ ප්‍රමාණය වියදමක් විදිහට සලකන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ශේෂ පිරික්සුමේ සෙන සංඛ්‍යාව නොගැලපෙන නිසා ඒකට ගැලපෙන පරිදි සංඛ්‍යාව වෙනස් කරන්න ඕනේ. මොකද්ද අපි වෙනස් කරන්නේ? ගෙවුව 50000ට නොගෙවුව 10000 මොනව කරනවද? එකතු කරනවා. එකතු කරනවා. එතකොට එහෙනම් මේ ගැලපීමක් කියලා අපි කරලා තියෙන්නේ එකක් එකතු කිරීම. එකක් මොනව කරන එකද? එකතු කිරීම. එකතු කරන එක අපි කරලා තියෙන යමක් සංඛ්‍යාවකට එකතු කරනවා. තව උදාහරණයක් ගමු. හරිද? මේ අවුරුද්දේ ලයිට් බිල 60000යි ආවේ. අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණයමයි. අපි රුපියල් 70000ක් ගෙවලා තියෙනවා. එතකොට තමයි ශේෂ පිරික්සුමේ විදුලි බිල කියලා තියෙන්නේ ගෙවපු ගාණ 70000. ඇත්තටම ලයිට් බිල 60000යි. එහෙනම් අපි වැඩිපුර 10000ක් ගෙවලා තියෙනවා. එහෙනම් මේකට 60000ක් ගන්න නම්
මෙතන තියෙන එකෙන් 10000ක් මොනව කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට පේනවා අපි ගැළපීමක් කියලා කළේ එක්කෝ එකතු කිරීමක් එක්කෝ මොනව කිරීමක්ද? අඩු කිරීමක්. මොකෙකින් තියෙන සංඛ්‍යාවලින්ද? ශේෂ පිරික්සමින්. ආන් ඒකට කියනවා මොකක් කියලාද? ගැළපීමක් කියලා. ලියා ගන්න. ගැළපීමක් ලෙස අදහස් කෙරෙන්නේ ශේෂ පිරික්සුමේ ඇති සංඛ්‍යා. ගැළපීමක් ලෙස අදහස් කෙරෙන්නේ ශේෂ පිරික්සුමේ ඇති සංඛ්‍යා. කිලුම් කරන සංකල්ප හා ප්‍රමිති වලට අනුකූලව. ගිනුම් කරන සංකල්ප හා ප්‍රමිති වලට අනුකූලව. ගිනුම් කරන සංකල්ප හා ප්‍රමිති වලට අනුකූලව. සංකල්ප හා ප්‍රමිති වලට අනුකූලව. මූල්‍ය ප්‍රකාශන වලට. ගත නොහැකි නම් එම සංඛ්‍යාවලට කරනු ලබන යම් යම් එකතු කිරීම හා අඩු කිරීම. ගෙනුම් කරන ගැළපුම් ලෙස හඳුන්වයි. මේ අනුව ගැළපීමක් සිදු කරන්නේ පහත දෑවලට අනුකූලවයි. එක ගෙනුම් කරන සංකල්ප. දෙක ගෙනුම් කරන ප්‍රමිත. ළමයි මෙන්න මේ සංකල්ප මේ ගැළපීම් පාඩම අපි පස්වෙනි ඒකකයේ යටතේ ඊටාම පුළුල්ව ඕගොල්ලන්ට විශාල මාතෘකාවක් ලෙස සාකච්ඡා කරන කොටසක්. හැබැයි පොදු ජර්නලයේ යටතේ මේකේ අපි සාරාංශයක් කතා කිරීමක් කරනවා පොදු ජර්නලයේ යටතේ. එතකොට මේක වෙනම කතා කළාට අපි පොදු ජර්නලයේ යටතේ පුංචි සාරාංශ කතා කිරීමක් කරනවා. එතකොට අපි මෙන්න මෙතෙන්දී සටහන් කරන යම් ගැළපීම් පිළිබඳව පුංචි අවබෝධයක් ඔයගලන්ට ලබා දෙනවා. ලියන්න. මෙම ගැළපුම් ඒකකයේදී ප්‍රධාන ගැළපීම් වර්ග කිහිපයක් පිළිබඳ දල අවබෝධයක් මෙම කොටසේදී ලබා දේ. පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න. පහත දැක්වෙන එක් ගැළපීම් පොදු ජර්නලයක ලියා පෙන්වන්න.
එක මෝටර් අතශය රුපියල් 10000යි. මෝටර් අතශය රුපියල් 10000යි. මෝටර් අතශය රුපියල් 10000යි. කටි අඩි ලියන්න දෙක යන්ත්‍රශය රුපියල් 20000යි. යන්ත්‍රශය රුපියල් 20000යි. තුන්වෙනි එක උපකරණශය රුපියල් 30000යි. උපකරණශය රුපියල් 30000යි. හතර උපචිත විදුලිය. උපචිත කියන්නේ මොනව කළ යුතුද? ගෙවිය යුතු. උපචිත විදුලිය එක ගෙවිය යුතු විදුලිය කියලා දෙන්න පුළුවන් රුපියල් 10000යි. උපචිත කුලිය. උපචිත කුලිය රුපියල් 5000යි. ඊළඟට 6 වෙනි එක උපචිත රක්ෂණය රුපියල් 10000යි. 7 වෙනි එක ඉදිරියට කළ වැටුප්. ඉදිරියට කළ වැටුප් රුපියල් 3000යි. ඊළඟ එක ඉදිරියට කළ රක්ෂණය රුපියල් 2000යි. රුපියල් 2000යි. ඊළඟ එක ඉදිරියට කළ කුලිය රුපියල් 5000යි. 10 කපාහල බොල් ණය. කපාහල බොල් ණය වරහණක් ඇතුළේ ලියන්න. ඔකට තව නමක් කියනවා අලුතෙන් හානි කරන අලාභ. හානි කරන අලාභ. කපාහල බොල් ණය වලට ගිණුම් කරන්නේ පාවිච්චි කරන අලුත් නම තමයි හානි කරන අලාභ. රුපියල් 10000යි. ඊළඟ එක 11 අවසාන එක 11 හානි කරන අලාභ සඳහා ඉඩහැරීම්. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් රුපියල් 5000යි. ඔකට තව නමක් ලියනවා වරහණක් ඇතුලේ පරණ නම. ඔක අලුත් නම. පරණ නම ලියා ගන්න අඩමාන ණය වෙන් කිරීම. දැන් මේ වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම. right. දැන් අපි බලන්න යන්නේ ඔය කොහොමද පොදු ජර්නලේ ලියන්නේ කියලා. වඩදරුව පළවෙනියටම දුන්න ඩබල් එන් මේ ගනුදෙනුව මොකද්ද? මෝටර් රථ ක්ෂය වෙනවා. ළමයි මෝටර් රථයක් ක්ෂය වුණොත් ඒක අපේ වියදමක් වෙනවනේ. ඒක අපි සමීකරණ මාතෘකාවෙත් ඉගෙන ගත්තා. මෝටර් රථ ක්ෂය වෙනවා කියන්නේ ඒක අපේ මොකද්ද? වියදමක්. වියදමක් නම් ළමයි අදාළ වියදම් ගිණුමට මොනවා වෙන්න ඕනේද? හර වෙන්න ඕනේ. අදාළ වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. ගිණුම් කරනේදී කියනවා ගිණුම් කරන මූලධර්ම වල සංකල්ප වල කියනවා ළමයි මේ ක්ෂය වියදම අපි වෙන් කරලා තියන්න ඕනේ කියලා. වෙන් කරලා තියන්න ඕනේ කියලා. ඒ නිසා දරුවෝ ඩබල් එන්ට්‍රි විදිහට ක්ෂයවල අපි පාවිච්චි කරනවා ක්ෂය ගිණුම හර වෙලා ක්ෂය වෙන් කිරීම ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා කියලා. මොකද කරන්නේ? ක්ෂය ගිණුමට හර වෙලා ක්ෂය වෙන් කිරීම ගිණුමට බැර වෙනවා. එහෙනම් මෝටර රථේ ක්ෂය වෙනවා නම් ඩබල් එන්ට්‍රි ලියන්නේ කොහොමද? මෝටර රථ ක්ෂය ගිණුම හර මෝටර රථ ක්ෂය වෙන් කිරීම ගිණුම බැර. ලීබඩු ක්ෂය වෙනවා නම් කොහොමද ලියන්නේ? ලීබඩු ක්ෂය ගිණුම හර ලීබඩු ක්ෂය වෙන් කිරීම ගිණුම බැර. ගොඩනැගිල්ල ක්ෂය වෙනවා නම් කොහොමද ලියන්නේ?
ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන් කිරීම ගිණුම බැර. ළමයි උපකරණ ෂය වෙනවා නම් කොහොමද ලියන්නේ? උපකරණ ෂය ගිණුම හර උපකරණ ෂය වෙන් කිරීම ගිණුම් බැර. යන්ත්‍ර ෂය වෙනවා නම් කොහොමද ලියන්නේ? යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය වෙන් කිරීම ගිණුම් බැර. එහෙනම් ළමයි ෂය ලියන්නේ කොහොමද? අදාළ ගිණුමට ෂය ගිණුමට හර වෙලා ෂය වෙන් කිරීම ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. යටින් තර ලකුණක් දාලා ලියන්න. වත්කමක් ෂය කරන විට යටින් තර ලකුණක් දාලා ලියන්න වෙනවා. උත්තරේ අපි පොදු ජලය ගහන්න ඉස්සෙල්ලා වත්කමක් ෂය කරන විට එය පහත පරිදි ගිණුම් ගත කළ යුතුය. එය පහත පරිදි ගිණුම් ගත කළ යුතුය. ලියන දිත්ත සටහන ෂය ගිණුම හර යටින් දිත්ත සටහන ලියන්න යටින් ෂය ගිණුම හර දිත්ත සටහනක් ලියනවා දන්නවනේ ෂය ගිණුම හර ෂය ගිණුම හර බැර සටහන ලියන්න පොඩ්ඩක් ඉස්සරහට කරලා ෂය වෙන් කිරීමේ ගිණුම පොඩ්ඩක් ඉස්සරහට කරලා ලියන්න බැර කියන එක බැර. මේ පොදු ජනලයේ ඇතුලේ බැර ලියුම නැති වුණාට දිත්ත සටහනක් ලියද්දී ලියන්න ඕනේ බැර කියලා. ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම් බැර. ආයතන ලකුණක් දාලා ලියන්න. එහෙනම් දරුවෝ මට කියන මෝටර රථ ෂය වුණාම ඩබල් එන්ට්‍රි මොකද්ද? මෙන්න මේ දෙකටම ඉස්සරහට මෝටර රථ කියන වචනේ එනවා. කොහොමද එන්නේ? මෝටර රථ ෂය ගිණුම හර මෝටර රථ ෂය වෙන් කිරීම ගිණුම් බැර. යන්ත්‍රයක් ෂය වුණොත් මොකද වෙන්නේ? යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය වෙන් කිරීම ගිණුම බැර. තේරුණාද? එහෙනම් මට කියන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ උපචිතයක් සම්බන්ධයෙන්. උපචිතයක් කියන්නේ මෙතෙක් මොනව කළා නැද්ද? ගෙවලා නැහැ. මම කිව්වා අර ගැලපෙන්නේ නැහැ කියද්දී ගෙවලා නැත්තම් තියෙන වියදමට මොකද වෙන්නේ? එකතු වෙන්න ඕනේ. වියදමකට යමක් එකතු වෙනවා කියන්නේ ළමයි වියදම වැඩි වෙනව නේද? වියදම වැඩි වෙනවා කියන්නේ අදාළ වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. මේ ප්‍රමාණය තාම ගෙවලා නැති නිසා අපේ වගකීමක් නිසා උපචිත වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. ලියන්න යටින් තව ලකුණක් දාලායි. යම් කිසි වියදමක් මෙතෙක් ගෙවා නොමැතිනම් එහිදී එය පහත පරිදි ගිණුම් ගත කළ යුතුය. ලියන්න මේ වගේ දිත්ත සටහන අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. දැන් අපි බලමු විදුලි බිල ගෙවුවේ නැත්නම් දරුවෝ මේ දිත්ත සටහන වෙන්නේ අදාළ වියදම තමයි විදුලි බිල. ඒ නිසා වෙන්නේ විදුලි බිල් ගිණුම හර උපචිත විදුලි බිල් ගිණුම බැර. කුලිය ගෙවුවේ නැත්නම් මොකද වෙන්නේ? කුලී ගිණුම හර උපචිත කුලී ගිණුම බැර. වැටුප් ගෙවුවේ නැත්නම් කොහොමද වෙන්නේ? වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. රක්ෂණය ගෙවුවේ නැත්නම් මොකද වෙන්නේ? රක්ෂණ ගිණුම හර උපචිත රක්ෂණ ගිණුම බැර. පැහැදිලිද? තේරුණාද? ආයතන ලකුණක් දාලා ලියන්න. යම් කිසි වියදමකට වඩා
වැඩිපුර ගෙවා ඇති විටකදී යම් කිසි වියදමකට වඩා වැඩිපුර ගෙවා ඇති විටකදී එය ගිණුම් කරණයේදී ඉදිරියට කළ ගෙවීමක් ලෙස එය ගිණුම් කරණයේදී ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුන්වයි. එය ගිණුම් කරණයේදී ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුන්වයි. ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුන්වයි. මෙම ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුන්වයි. මෙම ඉදිරියට කළ ගෙවීම පහත පරිදි ගෙනුම් ගත කළ යුතුය. පහත පරිදි ගෙනුම් ගත කළ යුතුය. ලියන දිත්ත සටහන. ලියන මේ විදිහට දිත්ත සටහන. ඉදිරියට කළ වියදම් ගිණුම හර. ඉදිරියට කළ වියදම් ගිණුම හර. අදාළ වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම බැර. ඉදිරියට කළ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. ඉදිරියට කළ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම බැර. එතකොට ළමයි අපි හිතමුකෝ ඉදිරියට කළා කියලා විදුලි බිල. එතකොට කොහොමද ළමයි ලියවෙන්නේ? ඉදිරියට කළ විදුලි බිල් ගිණුම හර විදුලි බිල් ගිණුම මොකද වෙන්නේ? බැර. කුලිය ඉදිරියට ගෙවුවා. වැඩිපුර ගෙවුවා. එතකොට ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ඉදිරියට කළ කුලී ගිණුම හර කුලී ගිණුම බැර. ඉදිරියට රක්ෂණය ගෙවුවා. මොකද්ද වෙන්නේ? ඉදිරියට කළ රක්ෂණ ගිණුම හර රක්ෂණ ගිණුම මොකද වෙන්නේ? බැර වෙනවා. දැන් රක්ෂණ ගිණුම බැර වෙනවා. right. දැන් මම පොදු චැනලයේ ලියන විදිය පිළිබඳව දැන් ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ අපි පොදු චැනලයේ ලියන්න යන එකින් එක. අපිට ඉස්සෙල්ලාම දුන්න උදාහරණයේ තියෙන මෝටර රථ ෂය. මට නෝට් එක බලලා කියන්න දරුවෝ. මෝටර රථ ෂය වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? කවුරුත් ලියන්න යන්න එපා. පොදු චැනලේ උල් කරන්න යන්න එපා. මම වෙලාව දෙන්නම්. පළවෙනි එක දිනේ කියන තැන අපි අංක 1 කියලා දානවා. අපේ ගණුදෙනුගේ අංකය. මොකද මෝටර රථ ෂය වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මෝටර රථ ෂය ගිණුම හර. මෝටර රථ ෂය ගිණුම හර. මෝටර රථ ෂය වෙන් කිරීම. මේක පොඩ්ඩක් ඉස්සරහට කරලා ලියන්නේ. මෝටර රථ ෂය වෙන් කිරීම. බැර. හැබැයි අපි බැර කියලා ලියන්නේ නැහැ. රුපියල් කීයද තිබ්බේ? 10000යි. රුපියල් 10000යි. සංලක්ෂය ලියන්නේ මෝටර රථ ෂය. ඒක තමයි කාට දෙනවා? සටහන් කිරීම. සටහන් කිරීම. වරහන් වැවුවා විස්තර තීරුව විතරක් ඉරක් ගහලා වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ අංක 2 කියලා දානවා. දැන් අපි හිතමුකෝ මෙතන උපචිත විදුලි බිල ලියනවා කියලා. එහෙනම් මොන ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? විදුලි බිල් ගිණුම හර උපචිත විදුලි බිල් ගිණුම බැර. එතකොට සංලක්ෂයක් ලියන්න ඕනේ. සංලක්ෂය ලියන්නේ උපචිත විදුලි බිල මොනවා කිරීම කියලාද? සටහන් කිරීම කියලා. උපචිත විදුලි බිල සටහන් කිරීම කියලා. right. බලන්න ඔය මම උඩින් දුන්න මම යටින් දුන්න කණදෙනු වලට යටින් දුන්න නෝට් එක පාවිච්චි කරලා පොදු ජර්නලයක් ගහලා 1 සිට 9 දක්වා ජර්නල් සටහන් ටික ලියන්න ගන්න. පොදු ජර්නලයක් රූල් කරගන්නකෝ සම්පූර්ණ පිටුවක් විතර හිටින්න ඔක්කොම මොකද අපිට 11ක් තියෙනවනේ. ඒකේ අන්තිම දෙක පිළිබඳව අපි කතා කරලේ නැහැ තාම. right. ඉක්මනින් වෙලා දෙන්නේ නැහැ ගොඩක්. පොදු channel එකක් ගහ ගන්න පිටුවක් විතර ඉක්මනින්
1 2 3 දාලා එකම පොදු ජනලයේ ඔක්කොම ටික ලියන්නකම්.
වෙලාව නම් ඇති. පළවෙනි එක බලමු. දැන් මම බෝඩ් එකේ ලියන්නේ නැහැ, උත්තර ටික චෙක් කරගන්න. මෝටර රථ ෂය ගිණුම හර මෝටර රථ ෂය වෙන් කිරීම ගිණුම බැර රුපියල් 10000යි. සංලක්ෂය මෝටර රථ ෂය සටහන් කිරීම. 2. යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය වෙන් කිරීම ගිණුම බැර. යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය වෙන් කිරීම ගිණුම බැර රුපියල් 20000යි. සංලක්ෂය ලියන්න යන්ත්‍ර ෂය සටහන් කිරීම. යන්ත්‍ර ෂය සටහන් කිරීම. 3 වෙනි එක උපකරණ ෂය ගිණුම හර උපකරණ ෂය වෙන් කිරීම ගිණුම බැර රුපියල් 30000යි. රුපියල් 30000යි. සංලක්ෂය ලියන්න උපකරණ ෂය සටහන් කිරීම. උපකරණ ෂය සටහන් කිරීම. 4 වෙනි එක විදුලි බිල් ගිණුම හර උපචිත විදුලි බිල් ගිණුම බැර. විදුලි බිල් ගිණුම හර උපචිත විදුලි බිල් ගිණුම බැර රුපියල් 10000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න උපචිත විදුලි බිල සටහන් කිරීම. උපචිත විදුලි බිල සටහන් කිරීම. ඊළඟ එක ලියන්න කුලී ගිණුම හර කුලී ගිණුම හර උපචිත කුලී ගිණුම බැර. කුලී ගිණුම හර උපචිත කුලී ගිණුම බැර රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න උපචිත කුලිය සටහන් කිරීම. උපචිත කුලිය සටහන් කිරීම. ඊළඟ එක රක්ෂණ ගිණුම හර රක්ෂණ ගිණුම හර උපචිත රක්ෂණ ගිණුම බැර. රක්ෂණ ගිණුම හර උපචිත රක්ෂණ ගිණුම බැර රුපියල් 10000යි. සංලක්ෂය ලියන්න උපචිත රක්ෂණය සටහන් කිරීම. උපචිත රක්ෂණය සටහන් කිරීම. උපචිත රක්ෂණය සටහන් කිරීම. ඊළඟ එක ඉදිරියට කළ වැටුප් ගිණුම හර ඉදිරියට කළ වැටුප් ගිණුම හර වැටුප් ගිණුම බැර. ඉදිරියට කළ වැටුප් ගිණුම හර වැටුප් ගිණුම බැර. වැටුප් ගිණුම බැර රුපියල් 3000යි. 3000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න ඉදිරියට කළ වැටුප සටහන් කිරීම. ඉදිරියට කළ වැටුප සටහන් කිරීම. ඉදිරියට කළ වැටුප සටහන් කිරීම. ඊළඟ එක වෙන්නේ ඉදිරියට කළ රක්ෂණ ගිණුම හර රක්ෂණ ගිණුම බැර රුපියල් 2000යි. ඉදිරියට කළ රක්ෂණ ගිණුම හර රක්ෂණ ගිණුම බැර රුපියල් 2000යි. සංලක්ෂය ලියන්නේ ඉදිරියට කළ රක්ෂණය සටහන් කිරීම. ඉදිරියට කළ රක්ෂණය සටහන් කිරීම. 9 වෙනි එක ඉදිරියට කළ කුලී ගිණුම හර ඉදිරියට කළ කුලී ගිණුම හර කුලී ගිණුම බැර. ඉදිරියට කළ කුලී ගිණුම හර කුලී ගිණුම බැර රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න ඉදිරියට කළ කුලිය සටහන් කිරීම. ඉදිරියට කළ කුලිය සටහන් කිරීම. ඉදිරියට කළ කුලිය සටහන් කිරීම. 10 වෙනි එක
10 වෙනි එක. දරුවෝ අපි දුන්නේ බොල් ණය කපා හැරියා. බොල් ණය වලට ලස්සන නමක් කියනවා කිව්වා අලුතෙන් මොකක් කියලා දරුවෝ? හානි කරන අලාභ. ළමයි හානි කරන අලාභ එහෙම නැත්නම් බොල් ණය කියන්නේ අපේ වියදමක් නේද? වියදමක් නම් අදාළ වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. කවුරු සම්බන්ධයෙන්ද මේ බොල් ණය ඇති වෙන්නේ? ණය ගැතියෝ. ළමයි බොල් ණය ඇති වෙච්චාම ණය ගැතියෝ මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙන නිසා ණය ගැති ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. එහෙනම් දරුවෝ බොල් ණය වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? බොල් ණය ගිණුම හර වෙලා ණය ගැති බැර වෙනවා. හැබැයි ළමයි අපි බොල් ණය කියන වචන කියන්නේ නැහැ කිව්වනේ. ඒ වෙනුවට අලුත් වචනයක් පාවිච්චි කරන්නේ. මොකද්ද ඒ අලුත් වචනේ? හානි කරන අලාභ. එහෙනම් ඩබල් එන්ට්‍රිය ලියන්න දරුවෝ. මොකද්ද? හානි කරන අලාභ ගිණුම හර. හානි කරන අලාභ ගිණුම හර. ණය ගැති පාලන ගිණුම බැර. පොදු ජර්නල් ඇතුළේ ලියන්න මේ විදිහට. හානි කරන අලාභ ගිණුම හර. ණය ගැති පාලන ගිණුම බැර. තව ලකුණක් දාගන්න විශේෂයෙන්. හානි කරන අලාභ ගිණුම හර. ණය ගැති පාලන ගිණුම බැර. රුපියල් කීයද තියෙන්නේ? 10,000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. බොල් ණය කපා හැරීම සටහන් කිරීම. එහෙම නැත්නම් හානි කරන අලාභ සටහන් කිරීම කිව්වත් කමන්නේ. සංලක්ෂයේදී වචනේ පාවිච්චි කළාට ගැටලුවක් නැහැ. දිත්ත සටහන් ලියද්දි ගිණුමේ නම ලියද්දි වචනේ පාවිච්චි කරන්න එපා බොල් ණය කියන එක. බොල් ණය කපා හැරීම සටහන් කිරීම. එහෙම නැත්නම් හානි කරන අලාභ සටහන් කිරීම. ඊළඟට තව එකක් දුන්න දරුවෝ මොකද්ද? හානි කරන අලාභ සඳහා ඉඩහැරි. ඔකට කියනවා කිව්වා මොකක් කියලාද? අඩමාන ණය වෙන් කිරීම කියලා. දැන් ඔය අඩමාන ණය වෙන් කිරීම කියන එක පාවිච්චි කරන්නේ නැහැ දරුවෝ. ලියමු ඩබල් එන්ට්‍රිය. අපි ඔක ඉස්සරහා පාඩමේදී සවිස්තරාත්මකව කතා කරනවා. දැනට අපි දිත්ත සටහන විතරක් ලියගමු. ලියන්න තව ලකුණක් දාලා. හානි කරන අලාභ ගිණුම හර. හානි කරන අලාභ ගිණුම හර. කලින් ගිණුමමයි. හානි කරන අලාභ ගිණුම හර. හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම බැර. හානි කරන අලාභ ගිණුම හර. හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම බැර. හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම බැර. සංලක්ෂය ලියන්න. හානි කරන අලාභ ඉඩහැරීම. හානි කරන අලාභ ඉඩහැරීම. සටහන් කිරීම. හානි කරන අලාභ ඉඩහැරීම සටහන් කිරීම. දරුවෝ අපි ඔතන අර සටහන් 9ේදී ගැලපුම් ಜಾති 3ක් කතා කළා. අන්තිම දෙකේදී තව ගැලපුම් ಜಾති 2ක් කතා කළා. එතකොට ඔතන ගැලපුම් සටහන් 5යි දරුවෝ අපි කතා කළේ. අපිට උසස් පෙළේදී තියෙනවා ගැලපුම් සටහන් 20ක් 23ක් විතර. ඒ සියල්ලම අපි සවිස්තරාත්මකව වෙනම නිබන්ධනයකින් ඕගොල්ලන්ට වෙනමම මේ ගැලපුම් සටහන් කියන මාතෘකාව අපි සාකච්ඡා කරනවා. ඒතර ගැලපුම් සටහන් කියන මාතෘකාවේදී අපි සවිස්තරාත්මකව වෙනම නිබන්ධනයක් හම්බ වෙනවාට ගැලපුම් සටහන් වලට. ඒ නිසා ගැලපුම් සටහන් අපි සවිස්තරාත්මකව පස්වෙනි එකකේ වෙනම යුනිට් එකක් විදියට අපි කතා කරනවා ගැලපුම් සටහන්. මෙතෙන්දී අපි කතා කළේ පොදු චැනල යටතේ ලියන එක සටහනක් ලෙස විතරයි. right. අවසාන එක පොදු චැනලේ ලියන මාතෘකාව වැරදි නිවැරදි කිරීමේ සටහන්. වැරදි නිවැරදි කිරීමේ සටහන්. වැරදි නිවැරදි කිරීමේ සටහන්. මෙන්න මේකයි දරුවෝ වැරදි නිවැරදි කිරීමක් කියන්නේ. දැන් ගිණුම් පොත්වල අපි ගනුදෙනු සටහන් කරන්න යද්දී අපි අතින් යම් යම් වැරදි වෙනවා. දැන් අපි නම් ගාණක් හදද්දී වරදක් වුණොත් මොකද කරන්නේ? ගත්ත ටිපෙක්ස් එක එහෙම නැත්නම් ගත්තමකනේ මකලා හැදුවා. නමුත් ගිණුම් පොත්වලදී ළඟ දරුවෝ ගිණුම් කරණයේදී එහෙම සංඛ්‍යා මකලා හැදීමක් සිදු කරන්නේ නැහැ. සංඛ්‍යා මකලා හැදීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ගිණුම් කරණයේදී ඔයන් වරදක් සිදු වුණා නම්
ඒ බව අනාවරණය වුණාට පස්සේ ඒක මේ ගිණුම් වල හදන්න කලින් යම් උපයෝගී පොතක ඒ පිළිබඳව ලියලා තියෙනවා මෙහෙම වැරදක් වෙලා තිබුණා ඒක හැදුවා කියලා. ආන්ගේ හදන්න ලියන උපයෝගී පොතට තමයි කියන්නේ පොදු ජර්නලය කියලා. මොකක් කියලාද? පොදු ජර්නලය කියලා. ලියන්න කිසියම් ගනුදෙනුවක් උපයෝගී පොත්වල ලියා ලෙචරයට පිටපත් කර උපයෝගී පොත්වල ලියා ලෙචරයට පිටපත් කර ශේෂ පිරික්සුමක් ගැනීමේදී සිදුවන දෝෂ හා වැරදි අනාවරණය කරගත් පසුව ඒවා අදාළ ගිණුම් වල නිවැරදි කිරීමට ප්‍රථම ඒ පිළිබඳ සටහනක් පොදු ජර්නලයේ ලිවිය යුතුය. එය වැරදි නිවැරදි කිරීමේ සටහනක් ලෙස හඳුන්වයි. මෙවැනි වරදක් නිවැරදි කිරීමේදී ද්විත්ව සටහන්කරණයට අනුව පහත පරිදි කළ යුතුය. එක යම් ගනුදෙනුවක් මගහැරී ඇතනම් එය සාමාන්‍ය පරිදි සටහන් කළ යුතුය. දෙක යම් ගනුදෙනුවක් දෙවරක් ලියා ඇතනම් එයින් එක් සටහනක් අවලංගු කළ යුතුය. තුන යම් ගනුදෙනුවක් අඩු වටිනාකමකින් ලියා ඇතනම් එය
අඩු වටිනාකමකින් ලියා ඇතනම් මෙය. එන්නේ එම අඩු වගය, එම අඩු වගය නැවත පොත්වල ලිවිය යුතුය. එම අඩු වගය නැවත පොත්වල ලිවිය යුතුය. 4 යම් ගනුදෙනුවක් નિયમિત අගයට වඩා වැඩියෙන් ලියා ඇතනම් નિયમિત අගයට වඩා වැඩියෙන් ලියා ඇතනම් එය වැඩියෙන් ලියා ඇතනම් එම වැඩි අගය පොත්වලින් ඉවත් කළ යුතුය. එම වැඩි අගය පොත්වලින් ඉවත් කළ යුතුය. වැරදි ගිණුමකට පිටපත් කර තිබේ නම් එම වැරදි ගිණුමෙන් ඉවත් කොට එය නිවැරදි ගිණුමට පිටපත් කළ යුතුය. දරුවෝ ඔය වැරදි නිවැරදි කරද්දී අපි විසින් යොදා ගන්න මූලික රීති කිහිපයක් ඔය අපි කතා කළේ. අපි වැරදි නිවැරදි කිරීම පිළිබඳව ඊටාම් පුළුල් මාතෘකාවක්, පුළුල් සාකච්ඡාවක් අපි ලබන මාසෙ තුලදී සිදු කරනවා. ඒ අපේ මේ ඒකකයේම තියෙන ඊළඟ යුනිට් එක. ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම ඔයාලට බැංකු සැසඳුම් වලටත් වඩා ලොකු ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා. බැංකු සැසඳුම් වල තිබුණ අභ්‍යාස 20 ගණනයි තිබුණේ. ඊට වඩා අභ්‍යාස 50ක් විතර තියෙන මේ වගේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් 500ක් විතර ලියන මාතෘකාවක් එතන 500ක් විතර ලියන ටියුට් එකක් අපිට තියෙනවා. විශාල අභ්‍යාස ප්‍රමාණයක් සහිතව අපි සාකච්ඡා කරනවා වැරදි නිවැරදි කිරීම කියන පාඩම. ගිණුම් කරන වැරදි වර්ගීකරණය කළා වර්ග 20කට ප්‍රධාන වර්ග දෙකක් යටතේ අනාවරණය වන නොවන වැරදි යටතේ වර්ග කළා වර්ග 20කට ඒක බෙදලා ඒකේ අභ්‍යාස අතිවිශාල ප්‍රමාණයක් පසුගිය විභාග ප්‍රශ්නත් එක්ක අපි සාකච්ඡා කරනවා වැරදි නිවැරදි කිරීම නිබන්ධන යටතේ. එතකොට ඔය බැංකු සැසඳුම් ප්‍රකාශන ටියුට් එකට වඩා විශාල ටියුට් දෙකක් අපි ලබන මාසේ සැලසුම් කරලා තියෙනවා ඔයගොල්ලන්ට දෙන්න. ඒකේ අතිවිශාල ගණන් ප්‍රමාණයක් තියෙනවා. ඒ එකක්වත් ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළේදී කරපු විදිහට නෙවෙයි, ඊටාම සංකීර්ණ තත්ත්වයන් දක්වා ඔයගොල්ලන්ට විකාශනය වෙන ප්‍රධාන මාතෘකා. ඒකයි ඔයගොල්ලන්ට මේ පසුගිය විශේෂයෙන් පහුගිය මාස දෙකේ සහ මේ මාසයේ තියෙන වැඩ කටයුතු වලදී ඔයගොල්ලන්ට කිව්ව වැඩි අවධානයක් යොමු කරන්න. මොකද හේතුව ඉදිරියට යන්නට අවශ්‍ය අත්තිවාරම මෙන්න මෙතනින් තමයි සකස් වෙන්නේ. ඒ නිසා මේ අත්තිවාරම ආවට ගියට දාන්න එපා. මොකද මේ ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යම මොහොතක තමයි මේ ඔයගොල්ලන්ට මේ පන්ති කාමරයේදී අපිට වැඩ කරන්න බැරි වුණේ. නමුත් ඒ පාඩුව කෙසේවත් ඔයගොල්ලන්ට දැනට ඉඩ තිබෙන්නේ නැහැ. අති විශාල ඔන්ලයින් ප්‍රමාණයකින් මේ වගේ ඔන්ලයින් 20 ගානකින් අපි ඔයගොල්ලන්ට ඒ කොටස් ටික අපි හිතුවටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ආවරණය කරන්න අපිට පුළුවන්කම ලැබුණා. රයිට්. ඒ නිසා අපි ඉදිරි මාසවලදී මේ කොටස් ටික ਸਰව සම්පූර්ණව අංග සම්පූර්ණව ඔයගොල්ලන්ට මේ සියල්ලම සාකච්ඡා කරනවා. ඊටාම හොඳයි. රයිට්. මොකද අපි දුන්නේ වැරදි නිවැරදි කිරීම පිළිබඳව. අපි ඒක උදාහරණයක් අරගෙන පොඩ්ඩක් වැරදි කිහිපයක් නිවැරදි කරන හැටි කතා කරමු. මොකද හේතුව අපේ මාසෙදී අපි වැරදි 500ක් විතර නිවැරදි කරනවා. ඕන තරම් අපිට හුරු වෙන්න. නමුත් අපි දැනට මේ පුංචි උදාහරණ කිහිපයක් අරගෙන කතා කිරීමක් කරමු. ලියන්න රුපියල් උදාහරණ 1 රුපියල් 1000ක විදුලි බිල ගෙවීම පොත් වලින් මගහැරී ඇත.
විදුලි බිල ගෙවීම පොත්වලින් මගහැරී ඇත. 2 රුපියල් 8000ක ණයගැතියෙකුගෙන් ලද මුදල දෙවරක් ගිණුම්වල ලියා ඇත. දෙවරක් ගිණුම්වල ලියා ඇත. ඒ කියන්නේ දෙපාරක් ලියලා. රුපියල් 8000ක් දෙවරක් ගිණුම්වල ලියා ඇත. දෙවරක් ගිණුම්වල ලියා ඇත. තුන්වෙනි එක රුපියල් 1000ක ණයට විකුණු පොත්වල ලියා ඇත්තේ රුපියල් 1000ක ණයට විකුණු පොත්වල ලියා ඇත්තේ රුපියල් 100ක් ලෙසය. 1000ක ණයට විකුණු පොත්වල ලියා ඇත්තේ රුපියල් 100ක් ලෙසය. රුපියල් 100ක් ලෙසය. තව එකක් ලියාගමු. රුපියල් 100ක අත්පිට ගැනුම්. 100ක අත්පිට ගැනුම් පොත්වල ලියා ඇත්තේ රුපියල් 1000ක් ලෙසය. 1000ක් ලෙසය. right roll කරගන්නකො පොදු ජර්නලයක් පල්ලෙහා roll 10ක් 12ක් ඉදින්න පොදු ජර්නලයක් ගහගන්න. roll කරගන්න පොදු ජර්නලයක්. පොදු ජර්නලයක් roll කරගන්න. ඉක්මනින් වෙලා ගන්න එපා. හරිද roll කරගත්තාද? right පළවෙනි එක බලමු. මොකද කිව්වේ රුපියල් 1000ක විදුලි බිල ගෙවපු එක පොත්වල ලියලා නැහැ. දරුවෝ විදුලි බිල ගෙවුවා නම් පොත්වල ලියන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? විදුලි බිල් ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. සල්ලි ගෙවුවා නම් මුදල් පාලන ගිණුම් බැර. විදුලි බිල හර මුදල් පාලන ගිණුම් බැර. හැබැයි ඔක ලියලා නැහැලු නේද? එහෙනම් ලියලා නැත්නම් අපි ඔක පොදු ජර්නලෙ ලියමු. කොහමද ලියන්නේ? විදුලි බිල් ගිණුම හර විදුලි බිල් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. පොඩක් ඉස්සරහට කළා ලියන්නේ බැර සටහන. බැර කියලා ලියන්නේ නැහැ. වටිනාකම රුපියල් 1000යි. සංලක්ෂය ලියන්න. මොකක්ද සංලක්ෂය? විදුලි බිල ගෙවීම මග හැරීමේ වරද මොනවා කිරීමද? නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. විස්තර දීරෝ ඉරක් ගහලා වෙන් කරන්න. මග හැරීමේ වරද
නිවැරදි කිරීම. එතකොට පැහැදිලිව සංලක්ෂණය කියවෙනවා පළමුව ගනුදෙනුව. අපි ඔය වැඩිදිනෙක කිරීම පාඩමේදී කතා කරනවා. සංලක්ෂණ ලියද්දී වටිනාකම් ලියන්නේ නැහැ අපි. ඒක සංලක්ෂණයේදී පළමුව ලියන්නේ ගනුදෙනුව. දෙවනුව ලියන්නේ මොකද්ද? වැරැද්ද. තුන්වෙන්න ලියන්නේ නිවැරදි කිරීම කියලා. දෙක. මොකද්ද ඔයාලට දුන්නේ? රුපියල් කීයකද? 1000ක. රුපියල් 1000ක මොකද්ද? ණයට විකුණුම් එක පොත්වල කීපාරක් ලියලා තියෙනවා. ණය ගැතියන්ගෙන් ලද මුදල. ණය ගැතියන්ගෙන් ලද මුදල රුපියල් කීයද? 8000ක. 8000ක ණය ගැතියන්ගෙන් ලද මුදල දෙපාරක් පොත්වල ලියලා. දරුවෝ ණය ගැතියන්ගෙන් සල්ලි ලැබුණා නම් මොකද්ද දරුවෝ ඩබල් එන්ට්‍රි වෙන්නේ? ණය ගැතියන්ගෙන් සල්ලි ලැබුණා නම් ණය ගැතියන්ගෙන් සල්ලි ලැබුණා නම් වෙන්නේ මුදල් පාලන ගිණුම හර ණය ගැති පාලන ගිණුම මොනවා වෙනවද? බැර වෙනවා. මොකද සල්ලි ලැබීමක් නේ. හැබැයි ඕක කීපාරක් ලියලාද? දෙපාරක් ලියලා. දෙපාරක් ලියලා නම් තමයි එකක් අයින් කරන්න එපා. එකක් අයින් කරන්න අපි කරන්නේ ලියපු එක අනිත් පැත්ත හරවලා ලියනවා. ලියපු එක මොනවා කරලා ලියනවද? අනිත් පැත්ත හරවලා ලියනවා. එතකොට දැන් අපි ලියලා තියෙන්නේ කොහොමද? මුදල් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම් බැර. එහෙනම් අනිත් පැත්ත හරවනවා නම් මොකද වෙන්නේ? ණයගැති පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම් බැර. ලියන්න පොදු ජර්නලයේ. ණයගැති පාලන ගිණුම හර රුපියල් 8000යි. ණයගැති පාලන ගිණුම හර රුපියල් 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. බැර කියලා ලියන්නේ නැහැ. මුදල් පාලන ගිණුම බැර 8000යි. සංලක්ෂය ලියන්න. ණයගැතියන්ගෙන් ලද මුදල අන්න ගනුදෙනුව ලිව්වා. ණයගැතියන්ගෙන් ලද මුදල දෙවරක් ගැනීමේ වරද අන්න දෙවෙනි ලියන්නේ කිව්වේ වැරද්ද. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. මේ තියෙන දරුවෝ සංලක්ෂයක පියවර ටික. මේ සංලක්ෂයක පළමුව ලියන්න ඕනේ අංකයකට ගනුදෙනුව. දෙවනුව ලියන්නේ සිදු වූ වරද. තුන්වෙනිට ලියන්නේ මොනවා කිරීම කියලාද? නිවැරදි කිරීම කියලා. අවශ්‍ය නම් පැත්තකින් ලියා ගන්න. මොකද ලිව්වේ? ණයගැතියන්ගෙන් ලද මුදල දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක මොකද දරුවෝ? ඊළඟ එකේ තියෙන්නේ රුපියල් 1000ක ණයට විකුණුම් පොත්වල ලියලා තියෙන්නේ 100ක් විදියටලු. ඔය කියන්නේ අඩුවෙන්. දරුවෝ ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. හැබැයි ඔය විදිහට 1000ක් ලියන්න ඕන එක ලියලා තියෙන්නේ කීයලුද? 100යි. 1000ක් ලියන්න ඕන එක ලියලා තියෙන්නේ 100යි. කීයක් මදිද? 900ක් මදි. එහෙනම් අපි කරන්න ඕනේ ඒ 900 නැවත ලියන එක. මොකක් විදිහටද? ණයට වික්ක විදිහට තව 900ක් ලියනවා. ලියන ඩබල් එන්ට්‍රි ඈ. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර 900යි. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර 900යි. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ණයට විකුණුම් ඒ කියන්නේ ගනුදෙනුව අඩුවෙන් ගැනීමේ වරද සිදුවෙච්ච වරද නිවැරදි කිරීම. ඔන්න අන්තිම එක ඔයාලට දුන්නා මොකද්ද? රුපියල් 10ක අත්පිට ගැනුම් එක පොත්වල ලියලා තියෙන්නේ කීයක් විදියටද? කීයක් විදියටද? sorry 100ක අත්පිට ගැනුම් එක පොත්වල ලියලා තියෙන්නේ කීයක් විදියටද?
1000ක් විදියට. පොත්වල ලියලා තියෙන 1000ක් විදියට. 100ක අත්පිට ගැනුම් එක පොත්වල ලියලා තියෙන 1000ක් විදියට. 1100ක් විදියට නෙවෙයි 100,000ක් විදියට. ඒ කියන්නේ වැඩියෙන්. දරුවෝ අත්පිට ගැනුම් වල ඩබල් එන්ට්‍රි මොකක්ද වෙන්නේ? අත්පිට ගැනුම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ ගැනුම් ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. එතකොට එහෙම ලියලා තියෙන්නේ නියම ගානට වඩා මොන ගානක්ද? වැඩි ගානක්. නියම ගානට වඩා වැඩි ගානක් ලියලා තියෙන්නේ. එහෙනම් නියම ගානට වඩා වැඩි ගානක් ලියලා නම් ඒ වැඩිපුර ලියපු ටික පොත් වලින් අයින් කරන්න එපා. අපි අයින් කරන්නේ ලියපු එකේ මොන පැත්ත ලියනවද? අනිත් පැත්ත ලියනවා. ලියපු එකේ අනිත් පැත්ත ලියනවා. එහෙනම් අත්පිට ගැනුම් වල සාමාන්‍ය ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙනවා කිව්වේ? ගැනුම් ගිණුම හර වෙලා මුදල් පාලන බැර වෙනවා. දැන් ඒක අනිත් පැත්ත හරවද්දි මොකද වෙන්නේ එහෙනම්? මුදල් පාලන ගිණුම හර වෙලා ගැනුම් ගිණුම මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. ලියන්න. මුදල් පාලන ගිණුම හර. මුදල් පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. මුදල් පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර. මුදල් පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. මුදල් පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර. මුදල් පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. සංලක්ෂය ලියන්න. කීයද වටිනාකම රුපියල් 900යි. සංලක්ෂය ලියන්න. අත්පිට ගැනුම් වැඩියෙන් ගැනීමේ වරද. අත්පිට ගැනුම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. right. එතකොට අපි පොදු ජර්නලයේ යටතේ සාකච්ඡා කරන්න තියෙන සියලුම සිද්ධාන්ත කොටස් අපි සාකච්ඡා කරලා ඉවරයි වර්ග 6ම. මොනවද වර්ග 6 කියන්නේ? ආරම්භක සටහන්, පියවීමේ සටහන්, ස්ථාවරවත්කම් ණයට ගැනීම, ස්ථාවරවත්කම් ණයට විකිණීම, ඒ වගේම ගැලපුම් සටහන්, ඒ වගේම වැරදි නිවැරදි කිරීමේ සටහන් කියන සියල්ලම අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරලා ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් පොදු චැනලයේදී ඔයගලන්ට හම්බ වෙනවා. ඒ තමයි පොදු චැනලයේ ඔයගලන්ට දුන්න නිබන්ධනයේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම සඳහා. මොකද අපි සිද්ධාන්ත කොටස් ටික ඔයගලන්ට සාකච්ඡා කළා. අපි ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කිරීමට තව එක වීඩියෝ එකක් අපි පොදු චැනලයේ සම්බන්ධයෙන් ඔයගලන්ට ලබා දෙනවා සවිස්තරාත්මකව සම්පූර්ණ නිබන්ධනය එක් වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ටියුට් එකේ අතිවිශාල අභ්‍යාස ප්‍රමාණයක්. අභ්‍යාස 13ක් අභ්‍යාස 14ක් තියෙනවා ඔයගලන්ට පොදු චැනලයේ යටතේ සාකච්ඡා කරන්න අපිට. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ අභ්‍යාස 14 සවිස්තරාත්මකව සාකච්ඡා කරලා මේ පාඩම අංග සම්පූර්ණව අපි අවසන් කරන්නට. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරමු. ආයිබෝන්.